අපේ බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවෙන් වැලි ස්වල්පයක් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ මේ නිය ධාතුව මතට අරගන්නවා. වැලි ටිකක්. භික්ෂුන් වහන්සේලාට පෙන්නලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මගේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි? මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයම බොහොමයි. මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මෙතන මිනිස්සු ගැනමයි කතා කරලා තියෙන්නේ අන්‍ය සත්වයෝ ගැන නෙමෙයි. ජීවත් වෙන මිනිස්සු මැරිලා ගියහම ආපහු සැරයක් සුගතියට එන්නේ මගේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ආපහු මනුස්ස ජීවිතයක් නැත්නම් සුගතියක උපදිනවා නම් ඒ කියන්නේ මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම කියන මේ ලෝකවල උපදිනවා නම් මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා දේශනා කළේ. දැන් ඔය මනුස්ස චුති සූත්‍රයේ තියෙන ප්‍රමාණය ඊළඟට මේ සූත්‍රයේ අට කතාවේ සඳහන් කරනවා මේ කාරණාව මීට වඩා තියුණු විදිහට. අට කතාවේ තමයි සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ මුළු නියමඩල මතම වැලි තියාගත්තේ නැහැ කියලා. දැන් නිය මතට වැලි ගත්තා කියහම අපිට හිතෙනවනේ නියමඩල පුරාම වැලි තියෙන්න ඇති කියලා. නියමඩල මත පුරාම තිබුණේ නැහැ කියලා සඳහන් කරනවා. පිළිතුරේ අපි මේ නියපොත්ත ඇඟිල්ල යම් තැනකින් උඩින් මතුවෙලා ඉස්සරහට දික් වෙලා ඉස්සරහට ඇදෙනවා. එහෙම ඇදීගෙන එනකොට ඇඟිල්ල ඉවර වෙනවා නමුත් නියපොත්ත තවත් ඇදෙනවා. නියපොත්ත වැඩිපුර ඇදෙනකොට අපිට කරදරයි. ඒ නිසා අපි නියපොත්ත කපනවා. අපි දන්නවා මේ නියපොත්ත මස් එක්ක ඇලිලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා හොඳට බලහම පේනවා මාංශයට ඇලුන කොටස රෝස පාටට වගේ අපිට පේනවා. මාංශයෙන් ගිලිහුණ කොටස සුදු පාටයි. අපි නියපොතු කපනකොට අර සුදු පාට කොටසෙන් නූලක් දෙකක් ඉතුරු කරලා කපන්නේ. හේතුව මාංශයත් එක්ක කැපුණාම නැත්නම් ඊටාම ළඟින් කැපුණාම දනවා. රිදෙනවා ඒ නිසා නූලක් දෙකක් ඉතුරු කරනවා. නියපොතු ටික කපලා ඇඟිලි ටික දිගහැරලා බලහම රතු පාට කොටසයි සුදු පාට කොටසයි වෙනම පේනවා. මේ සූත්‍ර අට කතාවේ පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ වැලි තියාගෙන හිටියේ අර සුදු පාට පේන ටිකේ විතරයි කියලා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි එතන වැලි රැඳෙන්නේ නැද්ද කියලා. යන්තම් දූවිලි ස්වල්පයක් වගේ ඉතුරු වෙන්නේ නැති. ඒ ටික පෙන්නලයි කියන්නේ මහණෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගිහිල්ලා ආයේ සුගතියට එන්නේ මේටත් වඩා අඩු පිරිසයි කියලා. එහෙනම් මේ මනුස්ස ජීවිතයේ මොනතරම් දුර්ලභද? අපි කල්පනා කරන්න ඕනේ මේ එක එක වයස් තරාතිරම ඉන්න අය මේ නියපොත්ත මතට ගොඩ වෙන්න තරම් සුදුසු මට්ටමක මේ වෙනකොට අපි ජීවත් වෙනවද කියලා. අනාගතයට පින් රැස් කරනවා කියන එක තීරණයක් විතරයි. අනාගතයේ පින් රැස් කරන්න තරම් මම ජීවත් වෙයිද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. හෙට උදේ වෙනකන් අපි කවුරු මේ අපි අතරින් කී දෙනෙක් නැති වෙයිද කවුද දන්නේ. ඒ නිසා වහවහ මේ කාරණාව සඳහා යහුසුළු වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉක්මනට කුසල් රැස් කරගන්න. මනුෂ්‍ය ජීවිතේ තරම්ම දුර්ලභයි. ජීවිතයක් ලැබෙන්නේ මොන හේතුව නිසාද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න විශේෂයෙන් හේතු වෙන සාධකයේ තමයි සීලය කියලා කියන්නේ. උපදින තැන වෙනස් කරන්න පුළුවන් සාධකය. මැරිලා ගිහිල්ලා නිරේක ඉපදෙන්න ඉන්න කෙනෙක් උතුම් සීලයක් නිසා
නිරෙන් නිදහස් කරන්න පුළුවන්. එහෙනම් උපදින තැන වෙනස් කරන සාධකයේ සීලය. ලැබෙන්න තියෙන ඇඟ වෙනස් කරන්න පුළුවන් සාධකයේ සීලය. අපි දන්නේ නැහැ සිල් නැතුව ඉඳලා මැරුණොත් අපිට කොහොම ඇඟක් හම්බ වෙයිද කියලා. අකමැති විදිහේ ඇඟක් හම්බ වෙනවා මිසක් කැමති විදිහේ ඇඟක් නම් හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට අසූචි ගොඩක් උඩ ඉහෙඳ මැස්සෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඊටාම ඉහළයි. ඒක කොහොමත් අපි කැමති ඇඟක් නෙමෙයිනේ. අකමැතිම ස්වરૂපයක්. මදුරුවේ කෝඳුරුවේ කූඹියෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාව ඊටාම ඉහළයි. සිල් නැතුව ගත කරන ජීවිතේ එහෙමයි. මරණය කවදා කොතන කොහොම සිද්ධ වෙයිද දන්නේ නැහැ. පාරට බැස්සහම පාරේ වෙන්න පුළුවන්. කාර්යාලයේදී වෙන්න පුළුවන්. පාසලේදී වෙන්න පුළුවන්. නිදියහනේදී වෙන්න පුළුවන්. ඕනෙම තැනක මරණයට මං හොයාගෙන එන්න පුළුවන්. ඒ හැම වෙලාවකම මම සූදානම්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් තමයි අපි ගාව තියෙන්න ඕනේ. ඒ නිසා මේ සීලය හරි වටිනවා. ප්‍රාථමිකම සීලයේ හැටියට බුදුරජාණන් වහන්සේ අපිට දුන්න පන්සිල්. අපේ ජීවිතේ සුරක්ෂිත කරන්න තියෙන හොඳ වැටක්. එහෙනම් මේ පංච සීලයෙන් හැම වෙලාවෙම පෝසත් වෙලා ඉන්න එක හරි වටිනවා. වීරිය ඇතුව හැකි හැම අවස්ථාවකම පන්සිල් ඉක්මවා ගියපු උසස් සීලයක් සමාදන් වෙන එක අනාගත ජීවිත බලාපොරොත්තු වෙන විදිහට සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ජීවිතේ ලැබෙන්නේ කොහොමද? මනුස්ස ජීවිතයක් ඊළඟට හම්බ වෙන්නේ කොහොමද? සීලය නිසා. ලැබිච්ච මනුස්ස ජීවිතය අන්‍ය දේවල් වලින් පෝසත් කරන්නේ කොහොමද? ඒක දානය. ඉපදුනාට පස්සේ ලැබෙන්න ඕනේ මොනවද කියන එක තීරණය කරන්නේ දානය. උපදින තැන තීරණය කරනවා සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා දානය. එහෙනම් මේ මනුස්ස ජීවිතයක් අද අපිට ලැබිලා තියෙන්නේ සංසාරේ අති විශේෂ පින්කම් කරපු නිසා. සිල් සමාදන් වෙලා මනාව දම්පැන් පූජා කරලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතේ සම්මාදිට්ඨික කරගන්න ඊට වඩා තවත් එහාට ගියපු කරුණු රාශියක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මනුස්ස ජීවිතයේ දුර්ලභ බව කියන්නේ අපි මේ ධර්මයේ තියෙන එක උදාහරණයක් මේ සඳහන් කරන්නේ. තව උදාහරණයක් ගැන සඳහන් කරුවොත් බාලපඬිත සූත්‍රයේ තියෙන තවත් අපූර්ව උදාහරණයක්. ඒක නම් අපේ අය නිතර අහලා තියෙන උදාහරණයක්. සඳහන් වෙන්නේ බාලපඬිත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මහා සාගරයට වැටිලා තියෙනවා එක සිදුරක් තියෙන වියදණ්ඩක්. එක සිදුරයි තියෙන්නේ. මේ වියගහ හතර පැත්තෙන් හමන හුළඟින් හතර පැත්තට පාවෙවි තියෙනවා. උතුරෙන් හුළං හමනකොට දකුණට පාවෙනවා. දකුණෙන් හුළං හමනකොට උතුරට පාවෙනවා. නැගෙනහිරින් හුළං හමනකොට බටහිරටත්, බටහිරින් හුළං හමනකොට නැගෙනහිරටත් මේ හැම පැත්තටම පාවෙවි තියෙනවා. මහා සාගරයේ තෙරක් පරක් සීමාවක් නැති බව අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ සාගරයේ පතුලේ ඉඳලා අවුරුදු 100කට සැරයක් කැස්බෑවෙක් උඩට එනවා. අවුරුදු 100කට එක වතාවයි එන්නේ. එයා උඩට එන තැන කොතන වෙයිද? කොහෙන් මතුවේද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද සාගරයේ සීමාවක් නැහැ. හරියටම එයා මතුවෙන තැන මේ වියදඬුවක් තියෙයිද? එයාට වියදඬුවේ සිදුර තියෙන පැත්ත හම්බ වෙයිද? වියදඬුව හම්බුණාට වැඩකුත් නැහැ. සිදුර තියෙන පැත්තම හම්බ වෙන්න ඕනේ. එයා හිස උඩට පොවනකොට අර සිදුරෙන් එයාගේ හිස උඩට එන්න ඕනේ. මේක වෙන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නෙත් භික්ෂුන් වහන්සේලාගෙන් අහුවා. ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන්.
අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගිහිල්ලා වෙන්න පුළුවන් එක වෙන්නේ. වෙන්නේ නැහැම කියන්න බෑනේ. හම්බෙන් වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඊටාම අහඹුවක් විදිහට ඒක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එක ඒ සිදුවීමට වඩා බොහොම දුර්ලභයි කියලා. එහෙනම් මේ හම්බ වෙලා තියෙන මේ ජීවිතේ එච්චරම දුර්ලභයි. නමුත් අපේ ජීවිතවල දැන් යම් යම් ප්‍රමාණයට වයස ඉක්ම ගිහිල්ලායි තියෙන්නේ. සමහරලාට භාගයක් අපිට කියන්න බෑ භාගයක්ද තුන් කාලක්ද කියන කාරණාව. සාමාන්‍ය අපි හිතන ප්‍රමාණයක් තියෙනවනේ. අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙයි කියලා. ඒතර දැන් සෑහෙන වයස් ප්‍රමාණයක් අපි ගෙවලා තියෙන්නේ. ඒ ගෙවාපු ජීවිතය පිළිබඳව කල්පනා කරලා සතුටු වෙන්න පුළුවන්ද? ගෙවන්න තියෙන කාලේ සතුටින් ගත කරන්න කටයුතු සූදානම්ද? ඒ දෙකත් නිතර නිතර මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් ජීවිතයක්ම ගොඩනගන්න ඕනේ. එහෙනම් අපි සඳහන් කළා දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය ලබා ගැනීම සඳහා සංසාරේ කොහොම පින් කරන්න ඕනේද කියලා. එතන සීලය විශේෂයි කියලා සඳහන් කළා. වෙනසනේ සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලබන්න. දැන් ලෝකෙ මිනිස්සු කොච්චර ජීවත් වෙනවද? මිනිස්සු කොච්චර ජීවත් වෙනවා වුණත් හැමෝම සම්මාදිට්ඨික නෑනේ. නමුත් පෙර පින් කරපු අය ඕන තරම් ඉන්න බව පේනවා. දැන් අපි කතා කරන මේ රටවල් පිළිබඳව කල්පනා කරාම බොහෝම ධනවත් ජීවිත ගත කරන අය ඉන්නවා. ඔය මැද පෙරදිග වාගේ රටවල් පිළිබඳව කල්පනා කරාම සමහර අය ගමන් කරන වාහනවල තහඩුත් රත්තරන්. පහුගිය දවසක එහෙම කෙනෙක් මරණයටපත් වෙලා තිබුණා. අන්තර්ජාලය තිබුණ තොරතුරු. පලන්දලා තිබිච්ච රත්තරන් වල හැටි. පාවිච්චි කරපු වාහන, පාවිච්චි කරපු ගෙවල් මේ දේවල් පිළිබඳවත් රූපරාමු තිබ්බා. ඒ වාහනේ එහෙම රත්තරන් තහඩු තියෙන්නේ. එහෙම ජීවත් වෙච්ච අය. නමුත් සම්මාදිට්ඨික නෙමෙයි. ඒ තරම් ධනවත් වෙලා ජීවත් වුණත් සම්මාදිට්ඨික නෙමෙයි. මේ ලෝකේ තවත් කොයි තරම් උසස් ජීවිත ගත කරන අය ඉන්නවද? එහෙම උසස් ජීවිත ගත කරන්න සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? අපි කියමු දියුණු රටක ඇමරිකාව වගේ රටක ජනාධිපති වුණා කියලා. මොනතරම් පින් තියෙන්න ඕනද එහෙම රටක ජනාධිපති කෙනෙක් වෙන්න? කොයිතරම් සැප සම්පත් ආරක්ෂා විධි විධාන භුක්ති විඳිනවද? ඒ කොව්ව තිබුණත් මැරිච්ච ගමන් නිරේට යන්න පුළුවන්. අවුරුදු 75ක් 80ක් ඊටාම ඉහළ සැප විඳලා මරුණ ගමන් නිරේක දොර අරගෙන යන්න තමයි තියෙන්නේ. සම්මාදිට්ඨික නැහැ. එතකොට මේ සම්මාදිට්ඨික වෙලා බෞද්ධ රටවල් වල ඉපදිච්ච අපි දුප්පත් විදිහට ජීවත් වෙන්නේ ඒගොල්ලෝ තරම් සංසාරේ පින් කරලා නැති හින්දාද? දැන් අපිට ලොකු දුප්පත්කමක් තියෙනවානේ අපේ රටවල්. සමස්තය බෞද්ධ රටවල් ගැන කල්පනා කරාම ලෝකයේ අනික් රටවල් වලට වඩා හුඟක් දුප්පත්. අපිත් මේ වගේ රටවල් වල ඇවිල්ලා පදිංචි වෙලා රැකී ආරක්ෂා කරගෙන මේ ජීවත් වෙන්නේ. සමහරලාට දුප්පත්කම ජය ගන්නනේ අපිත් මෙහාට ආවේ. ඒ හින්දා ධනෙ හොයාගෙන ඒ තැන්වල ගිහිල්ලා අපි මේ දුප්පත්කමින් බේරෙන්න කටයුතු කරනවා. හැබැයි මම නම් හිතන්නේ ඇමරිකාවේ ජනාධිපති වෙන්න පින් කළාට වඩා ලංකාවේ යාචකෙක් වෙන්න පින් කරන්න ඕනේ කියලා. ලංකාව කියන්නේ තරම්ම කියන්නේ මේ බෞද්ධ රටවල් වල ඉපදෙනවා කියන එක ඒ තරම්ම පුණ්‍යවන්තයි. එහෙනම් ඒ තරම්ම පින් කරලා නම් මේ රටවල් වල ඉපදෙන්නේ අපි මේ විදිහට දුප්පත්ව ජීවත් වෙන්නේ මොකද කියන එක හුඟක් දෙනා අහන ප්‍රශ්නයක්. දැන් ධර්මයේ සඳහන් කරන ප්‍රධාන කාරණයක්නේ සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියන එක. දැන් ඕක සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්නෑ. සිල්වත් වෙන්න
ධනවත් වෙනවා. ඒක තමයි සිල් රකින්න එකේ මෙලව ලැබෙන ප්‍රධාන ආනිසංස වලින් එකක්. නමුත් මිනිස්සු කල්පනා කරන්නේ සිල් කඩන්න ධනවත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසානේ ධන යූපයන්ට වැරදි ක්‍රමවේද පාවිච්චි කරන්නේ හරියට. නෑ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සිල්වත් වෙන්න ධනවත් වෙනවා කියන එක. අපි ඒ කාරණාවත් ටිකක් සාකච්ඡා කරමු. අපි එතකොට මේ සම්මාදිට්ඨික රටවල් වල ඉපදිච්ච මිනිස්සු දුප්පත් වෙයි කියන කාරණාව විස්තර කරන්න හොඳ උදාහරණයක් තියෙනවා පිළින්දිවච්ච මහරහතන් වහන්සේගේ චරිත කතාවේ. පිළින්දිවච්ච මහරහතන් වහන්සේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ දෙවියන්ට ප්‍රිය වූ මහරහතන් වහන්සේලා අතර අගතනතුරයි ලබන්නේ. 80 මහා ශ්‍රාවකයන් අතර. මේ උතුම් තනතුර ලබන්න මෙයින් මහා කල්ප ලක්ෂයකට කලින් තමයි පාරමිතා පුරන්න තීරණය කළේ. මේ උතුම් බෝධිය ප්‍රාර්ථනා කරන්න තීරණය කරලා උන්වහන්සේ ඒ කාලේ ලොකු දානයක් දුන්නා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට. මේ දානි දීලා තමයි ප්‍රාර්ථනාව කරන්නේ. ආන්ගේ දානි පූජා කරනකොට උන්වහන්සේ විශාල කුඩ ලක්ෂයක් හැදුවා එදා. විශාල කුඩ ලක්ෂයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන පරිස්කාර මේ කුඩේ එල්ලුවා. එල්ලලා කුඩේ පූජා කළා. මේ ඡත්‍ර පූජාවේ පින එතන ඉඳලා ඉපදිච්ච හැම භවයකම විපාක දුන්න කියලා සඳහන් කරනවා. උපදින හැම භවයකම තමන්ගේ හිසට ඉහලින් කුඩ ලක්ෂයක් පිහිටනවා. ඒක හැම භවයකම සිද්ධ වුණා කියලා සඳහන් කරන්නේ. දැන් අපේ බුද්ධ ශාසනයේ මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න ආත්ම භාවයේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ තනතුර ප්‍රදාන කරන දවස එනකොට උන්වහන්සේගේ අතීත චරිත කතාව ඔක්කොම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවානේ. එතකොට ඉපදිච්ච හැම භවයකම වෙන්න මේ නිසා කුඩ ඉහළුණා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම භික්ෂුන් වහන්සේලාට තිබුණ ප්‍රශ්නයක්. එහෙනම් කොයි මේ ආත්මේ කුඩ? හැම භවයකම කුඩ තිබුණා නම් මේක තමයි ඒ පාරමිතාවේ ස්වර්ණමය ආත්මය. පාරමිතාවත් මුදුන්පත් වෙනවා සංසාරිනුත් මිදෙනවා. එහෙනම් අද කොහොම කුඩ ඉහෙලෙන්න එපාද? ඒ හින්දා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි එහෙනම් ඇයි උන්වහන්සේගේ හිසට ඉහලින් අද කුඩ නැත්තේ? ඒකට අපූර්ව උත්තරයක් බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නා. මේ ජීවිතෙත් උන්වහන්සේට කුඩ ඉහලෙන්න තිබුණා. ඒ කුඩ පූජාවේ ආනිසංසය ඉවර නෑ. හැබැයි ඒ කුසලය වෙන කාරණාවක් සඳහා වියදම් වුණා. මේ කුසල් වියදම් වෙලා තියෙන්නේ. දැන් එතකොට අපේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ අපි කතාව ඉවර කරමු. ඔබට ලැබිලා තියෙන ඔය මනුස්ස ජීවිතේ වෙනුවෙන් ඔබත් සංසාරේ බොහෝසේ පින් කරලා පින් වියදම් කරලා තියෙනවා. ඔය තියෙන්නේ අප්‍රමාණ කුසල ධර්මයන්ගේ ඒ කුසල් වියදම් කරලා ලබාගත් අති උතුම් අවස්ථාවක්. පෙර පින් වියදම් කරලා තියෙනවා. සම්මා දිට්ඨික නැති කෙනෙක් ඒ ජීවිතේ ලබන්න වියදම් කළාට වඩා මේ අති උතුම් සම්මා දිට්ඨික මනුස්ස ජීවිතේ ලබන්න ඔබ බොහෝසේ පින් වියදම් කළා. අන්න ඒ පින් වියදම් කරපු නිසා හොඳ ජීවිතයක් ලැබුණා. නමුත් ධන සම්පත් අපිට හිග වුණා. පිළින්දිවච්ච මහරහතන් වහන්සේට මේ ජීවිතේ කුඩ ඉහළුනේ නැත්තේ ඇයි? තියෙන ප්‍රශ්නෙට දුන්න උත්තරේ තමයි අරිහත් චත්‍රයේ සඳහා මේ සැරේ පින් ටික වියදම් වුණා. පහුගිය එක ආත්මයක්වත් රහත් උන්නේ නැහනේ. මේ ආත්මේ තමයි රහත් වෙන්නේ. ආන්ගේ අති උතුම් රහත් බව වෙනුවෙන් ඒ පින වියදම් වෙලා තියෙන්නේ. ඒ පින් රහත් බවට වියදම් වුණා. ඒ හින්දා කුඩ ඉහලෙන්න තරම් පින්මදි.
උඩ ඉහළෙන්න පින රහත් බවට වියදම් වෙලා. එතකොට අපිටත් ධනවත් වෙන්න තිබුණා. ඔබට ධනවත් වෙන්න තිබුණේ මෙහෙම නෙමෙයි. කාලයකට ලෝකේ පළවෙනි කෝටිපතිය, දෙවෙනි කෝටිපතිය, තුන්වෙනි කෝටිපතිය කියලා නම් කරන පිරිසක් ඉන්නවනේ. ධනවතුන්ගේ සංගණනයක් තියෙනවා ලෝකේ. මට හිතෙන්නේ අපි කරපු අනන්ත පින් මේ සම්මා දිට්ඨික මනුෂ්‍ය ජීවිතය සඳහා වියදම් කළේ නැත්තම් ලෝකේ පළවෙනි කෝටිපතිය, දෙවෙනි කෝටිපතිය වෙන්න වාග්ය ලැබපු අය ඔබ වාගේ අය ළඟ දැසිදස්සු වෙන්න සුදුසුයි කියලා. ඒ තරම් පින් ඔබ ගාව තිබුණා. ඒ පින් වියදම් කළේ වෙන මොකේකටවත් නෙමෙයි. සම්මා දිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ගන්න. ඒ තරම් පින් කරලා ඔය ඉන්නේ. නමුත් පින්නතුනි හරි අවාසනාවන්ත වෙනවා අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම්. මෙච්චර වියදම් කරලා ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම්. අපිට සීමිත සම්පත් ප්‍රමාණයක් හම්බ වෙලා තියෙන්නේ. මම ඔක උදාහරණයක් හැටියට එක තැනක සඳහන් කළා. දෙන්නෙක් යනවා වාහන දෙකක් අරගන්න. එක්කෙනෙක් ගිහිල්ලා දෙන්නම කෝටි 5ක් විතර අරන් ගිහිල්ලා එක්කෙනෙක් කෝටි 4ක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. තව එක්කෙනෙක් කෝටි 2.5ක් විතර වියදම් කරලා වාහනයක් ගන්නවා. වාහන දෙකම හොඳයි. ඊටාම වටිනවා. හැබැයි කෝටි 2.5ක් වියදම් කරපු කෙනාට තව කෝටි 2.5ක් ඉතුරුයි. ඒ හින්දා එයාට කැමති විදිහට ජීවිතය තවත් ගත කරන්න හොඳට මිල මුදල් තියෙනවා. හැබැයි කෝටි 4ක් වියදම් කරපු කෙනාට තව අතී තියෙන 1 කෝටියයි. ඒකෙන් හැමදේම එයා කරන්න ඕනේ. ගෙදර කටයුතු, මව්පියන්ගේ කටයුතු, දරුවන්ගේ කටයුතු, වාහනේ නඩත්තු මේ සේරම එයා කරන්න ඕනේ නේ. ඉතින් ඒ හින්දා එයා බොහොම පරිස්සමට තමයි කටයුතු කරන්න වෙන්නේ. හැබැයි මගට බැස්සහම අර කෝටි 2.5ක වාහනය ගත්ත කෙනාට වඩා බොහොම සැපසේ යන්නත් පුළුවන්. ඊටත් වඩා පහසුයි. ඊටත් වඩා ආරක්ෂා සම්පත්තියත් ඉහළයි. හැම පැත්තෙම කෝටි 2.5 වාහනයට වඩා කෝටි 4 වාහනේ හැම පහසුකමක්ම තියෙනවා. හැම ආරක්ෂා සම්පත්තියක්ම හැම කාරණාවකදීම තියෙනවා. ඒ ලාභය තියෙනවා අර වැඩියෙන් වියදම් කරපු කෙනාට. නමුත් මුදල් ප්‍රමාණය අති අඩු හින්දා පරිස්සම් වෙන්න වෙනවා. අර වාහනයට වඩා තිරින්ගත් හොඳයි. අර වාහනේ තිරින්ග හොඳටම හොඳයි. හැබැයි කෝටි 4ක් වුණාම තිරින්ගත් ඊට වඩා හොඳයි. ආලෝක කිරණත් හොඳයි. වටේට තියෙන රැකවරණයේ ආරක්ෂා පහසුකමත් හොඳයි. නමුත් වාහනේ කොච්චර හොඳ වුණත් තිරින්ග පද්ධතිය කොච්චර හොඳ වුණත් පදවන පුද්ගලයා සැලකිලිමත් නැත්තම් ඒ වාහනේ බොහොම ඉක්මනට වටිනාකමින් බාල වෙනවා. ආහාරي හැප්පිලා, මෙහි හැප්පිලා, ඇද වෙලා, ගෑවිලා, සීරිලා අනතුර වළක්වා ගන්න තරම් පුළුවන්කමක් නැති නිසා. සැලකිල්ල අඩු නිසා. ඉතින් එහෙම වුණොත් පාරේ යනකොට දඬුවම් ලබන්නත් වෙනවා. නීති රීති ගැන සැලකිලිමත් නැති නිසා. සමහරලාට පාරායින් තියෙන සංඥා පුරුළු පවා හැපි ගිහිල්ලා. වාහනෙත් තැලිලා කැඩිලා. තිරින්ග පෑගුන්නේ. මම උතන සඳහන් කළේ කෝටි 4ක් විතර වියදම් කරලා ගත්ත වාහනේ තමයි මේ සම්මාදිට්ඨික මනුස්ස ජීවිතය. හැබැයි එතකොට ඒකේ රියදුරා මම දැන් කල්පනා කරන්න රියදුරා දක්ෂද කියලා. මගේ වාහනේ මේ වෙනකොට කීපලක හප්පලාද? ප්‍රාණඝාතය කියලා කියන්නේ සංසාරේ ලොකු අනතුරක්. ඒ අනතුර වළක්වා ගන්න මට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය ලැබුණු කල්යාණ මිත්‍රයෝ අපිට ඕන තරම් මේ අනතුරේ තියෙන භයානකත්වය පෙන්වලා තියෙනවා. ඒ වුණාට අපිට නොසලකිල්ල නිසා තිරින්ග පෑගුන් නැතුව ප්‍රාණඝාතය කියන අනතුරු සහිත කන්දේ හැප්පිලා අපේ වාහනේ එක පැත්තක් තැලිලා.
හොරකම කියන අනතුරටත් භාජනය වෙලා. වැරදි කාම සේවනය කියන භයානක අනතුරකටත් භාජනය වෙලා. මුසාවාදය කියන අනතුරට පත් වෙන අවස්ථා සීමාවක් නැහැ. සුරාපානය කියන අනතුරෙත් හැප්පිලා. ඒ අනතුරත් කරගෙන. දැන් අනතුරු පහක නිතර නිතර ගැටිලා දැන් හිතලා බලන්නකෝ අර වටිනා වාහනේට වෙලා තියෙන දේ. ඒක කොයි තරම් විනාශ වෙලාද? ඒතකොට දැන් මගේ ජීවිතේට ওই විනාශ ටික වෙලා තියෙන්නේ. මොන තරම් පව් කඳු රැස් වෙලාද? හිතලා බැලුවොත් දැන් හදිස්සිය මැරුණා. රැකවරණේ කොහොම තියෙනවද කියන කාරණාව Taman තමයි දන්නේ. ආන් ඒකින්ද අර වාහනේ පරිස්සම් කරනවා වගේම මේ ලැබිච්ච උතුම් ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. හැබැයි උපමාවට අපි එහෙම කීවට එහෙම වාහනයක් ගත්තොත් අඩු තරමේ පාරට අතුරු කිලි නැමිලා තියෙන පාරකවත් යන්නේ නැහැ. පාර දිහා බලලා වාහනේ නවත්තලා කුලියට වාහනයක් එතන ඉඳලා අරගෙන ඒ පාරේ ගියත් මේ කෝටි 4ක් වටින වාහනින් නම් දාන්නේ නැහැ සීරින්ද. වලවල් වලින් යනකොට කොයිතරම් පරිස්සමට යයිද? දැන් ඊ දිරලා යන වාහනේ එච්චර රකින්නවා. ඊට වඩා වටින මනුස්ස ජීවිතේ හැමතැනම හීරිලා. අකුසල් වලින්ම හීරිලා. ඊර්ෂියාව, ද්වේෂය, වෛරය, ක්‍රෝධය මේ හැම අකුසලයක්ම ඇවිල්ලා අපිව තුවාල කරලා. ආන් මේ දේවල් වලින් මගහැරලා මේ ජීවිතේ පරිස්සම් කරන්න ඕනේ. මොකද ඒ තරම්ම පින් කරලායි මේ ජීවිතේ අරන් තියෙන්නේ. මේ ජීවිතේ ගන්න වියදම් කරපු නිසායි මෙහෙම දුප්පත් බවක් තියෙන්නේ. දැන් එහෙමනම් මේ උතුම් ජීවිතෙන් ආපහු හම්බ කරන්න ඕනේ. හම්බ කරන හැටිත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උතුම් සීලයෙන් යුක්තව සිල් හම්බ කරන්න ඕනේ, ගුණ හම්බ කරන්න ඕනේ. සිල්වත් ගුණවත් බවින් ජීවිත හැම වෙලාවෙම පිරෙන්න ඕනේ. ආදරයෙන්, දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් හැම වෙලාවෙම පිරෙන්න ඕනේ. ඒ පුද්ගලයාට තමයි ලැබිච්ච මනුස්ස ජීවිතේට හැබෑම සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ.